समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमुखरं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अठिनदानं दत्त्वान् संघे गुणवरुत्तमे इतो तिंसे महाकम्पे नाभिजानामि दुर्गतिं श्रद्धा बुद्धि संपन्न वासनावंत पितृनि ओमाने संबुद्धत्व जयंती विहारस्थाने दायक सभावे प्रशांत महात्मा तुलगोटैती මේ පින්කම සංවිධානය කරන දායක දායකවනි අදට නියමිත පින්කමෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන ලබන ඥානරත්න මහත්මයාගේ පවුලේ පින්නතුනේ එවාගේම අනිකුත් ලොකු ගොඩා පින්නතුනේ දරුවනි ඕමානයේ වචන ශ්‍රී ලාංකිකින් පමණක් නොව සුන් තාක්ෂණය ඔස්සේ මෙම ආගමික වතාවත් වලට සහ සම්බන්ධ වෙන අනිකුත් විවිධ ප්‍රදේශවල රටවල ජීවත් වෙන පින්නතුනි ඔබ අපි සියලු දෙනාම අද මේ විශේෂිත ආගමික වැඩසටහන ඕමානේ සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පවත්වනු ලබන්නේ වප්පුර පසළොස්වක පොහොදා නිමිති කරගෙන ඒ උතුම් ශාසනික ඓතිහාසික කරුණු නැවත නැවත සිහිපත් කරමින් මහත් වූ ධර්ම දානමය කුසල කර්මයකට සහ සම්බන්ධ වීමට පින්නතුනේ ඕමානය කියන ඒ ඓතිහාසික රාජ්‍ය මැදපෙරදිග රටවල් වලින් අපි පෞද්ගලික ඊ타මත්ම ගරු කරන ප්‍රිය කරන එවාගෙම මේ රටේ බොහෝ දැන උගත් විශාල පිරිසක් දීර්ඝ කාලයක පටන් ඒ රටේ සේවය කළා දැනුත් සේවය කරමින් සිටිනවා ඒ විදිහට ලංකාවට විදේශ විනිමය ලබා දීමට කටයුතු කරනවා ඒ වගේම ලංකාවට ප්‍රධාන වශයෙන් ගෑස් සපයා දීමේ ඒ වගකීම ඉෂ්ට කරනු ලබන
මහා සුන්දර රාජ්‍යයක්. අනිකුත් මැදපෙරදිග රටවලට වඩා ආගමික වශයෙන් ලොකු සහනශීලී තත්ත්වයකින් සියලු ජාතීන් හා ආගමිකයන් අතර ගරුත්වය විශ්වාසය ඇති කරගෙන තම තමන්ගේ ආගමික වතාවත් ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය කරන පසුබිමක් ඕමානයේ ජනතාවට ලැබිලා තියෙනවා. ඒ රටේ සුල්තාන් වර ඇතුළු කොට ඇති පාලක පිරිස ඉතාමත්ම නම්‍යශීලී සහ වඩා ගුණගරුක පිරිසක් හැටියට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධව විශේෂයෙන්ම බෞද්ධ පින්නතුන්ගේ ආගමික වතාවත් ඉෂ්ට කරගන්න සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානය දීර්ඝ කාලයක පටන් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සහාය ආරක්ෂාව සියල්ලක්ම සපයා දී තිබෙනවා. අපිට වාසනාවන්ත වුණා වාර දෙකක් ඕමානයට මීට අවුරුදු 12කට 15කට වගේ කලින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලන කාලෙදී ඕමානයට ඇවිදින් අපේ ගාමිණී සමරසිංහ මහත්මයා ඇතුළු කොට ඇති ඒ කාලේ හිටපු දායක දායකවන්ගේ මැදිහත් වීමෙන් පින්කම් රාශියකට ධර්ම දේශනා රාශියකට ඒ වගේම මහ පිරිත් දේශනාවකට අපි සම්බන්ධ වුණා. මම මේ ධර්ම දේශනාව පවත්වද්දී මට තේරෙන්නේ නැහැ මේ පින්නතුන් බණ අහන පින්නතුන් ඔබ සියලු දෙනාම ඕමානයේ ඉන්නවාය කියලා. ඔබ මම දකින්නේ ඕමානයේ ජීවත් වුණත් සැබෑලෙසම ලාංකික අනන්‍යතාවය ලාංකික හැදියාව ලාංකික සිරිත් විරිත් අපි වසර දහස් ගණනක් තිස්සේ පවත්වාගෙන ආපු ඒ උතුම් සදාචාරාත්මක හැදියාව ඔබ තුලින් පේනවා. මම දැක්කා මල් පූජා කරද්දී මේ සියලු දෙනාම අර ලංකාවේ වගේම ශබ්ද නගලා ඉතිපිසෝ පාඨය කිමින් ගාථා කියමින් මේ මල් පූජාව ඊළම්පස පූජාව තැන්පත් කලාකාරී ඒ වගේ මේ ඉදිරිපස ඔබට අපි බණ කියන ස්ථානයක් ඔබ ආගමික කටයුතු කරන ස්ථානක් දුර නිසා සමහර වෙලාවෙදි පුටු තියාගෙන වාඩි වෙලා මේ කාර්ය කරා නම් එහි වරදක් මම දකින්නේ නැහැ. නමුත් ඔබ හොඳ බෞද්ධයෝ හැටියට බුදුරජාණන් වහන්සේට ගරු කරන පිරිසක් හැටියට ධර්ම රත්නයට ගරු කරන පිරිසක් හැටියට සංඝ රත්නයට ගරු කරන පිරිසක් හැටියට ඔබ අපි අතර කිසියම් දුරස්ත භාවයක් තිබුණා ඒ ශ්‍රද්ධාව භක්තිය කිසිසේත් අඩු වෙලා නැහැ. ඒ නිසා තමයි ඔබ සියලු දෙනාම බොහොම සංසුන්ව තන්පත්ව මේ ආගමික වතාවත් වලට සහ සම්බන්ධ වන්නේ. ඒ නිසා ඇත්තටම ලංකාවේ අපේ පන්සලක එහෙම නැත්නම් ඔබේ ගෙදරක ඉඳගෙන බණ අහනවා වගේ බණ කියනවා වගේ සමීප සම්බන්ධයක් අපට දැනෙනවා. පින්නතුනේ අද මුළු මහත් ලෝකෙම කොරෝනා වසංගතයට මුහුණ පාමින් පවතිනවා. මේ වෙන විට ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව ඇතුළු ලෝකේ බොහෝමයක් රටවල 50 ලක්ෂයකට අධික ජනතාවක් උන් හිටි ගමන් මිය ගියා. ඒ වගේ ඛේද වාචකයක් අපේ ජීවිත කාලය තුල අපි දැකලා නැහැ.
නමුත් ඒ දේ සිද්ධ වෙනවා. ඒ දේ සිද්ධ වුණා. මට මතකයි අන්තර්ජාලය ඔස්සේ බොහෝ ව්‍යාපාරිකයින්, උගතුන්, වෛද්‍යවරුන්, මහා ඉහළ ධනවතුන්, ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ, දේශපාලඥයින් නැති වෙච්ච බව ආරංචි වුණා. දින දෙකකට වගේ කලින් නද පෙරදිග ඒ මහා යුද්ධයක් මෙහෙවපු කොලින් පව හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පවා කොරෝනා වසංගතයෙන් නැති වුණා. ඒ විතරක් නෙවෙයි, ඉතාලියේ සහ ඒ ආසන්නයේ ග්‍රීසියේ හිටපු ලෝකෙම ඉහළ ධනවතෙකු නැති වුණා. ඒ ධනවතාගේ දියණිය තමන්ගේ Facebook ගිණුමෙහි සටහනක් දාලා තිබුණා. මගේ පියා ඒ රටේ හිටපු ඉහළම ධනවතා. නමුත් අවාසනාවන්ත ලෙස පියාගේ ජීවිතය අවසන් වුණා. පියා වෙහෙස මහන්සි වෙලා හරි හම්බ කරගත්තු කෝටි ප්‍රකෝටි ගණන් ධනය පියාගේ අවසානයේට කිසිදු උදව්වක් උනේ නැහැ. දරුවෝ හැටියට අපිට පියාගේ අවසන් කටයුතු වලට ඍජුව සහසම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතින් ඒ දියණිය දුක් වෙලා ඒ සටහන කරලා තිබුණා. අපි ලෝකේ කොපමණ ධර්මතුන් හැටියට, බලවතුන් හැටියට, නිලතලයන් සහිතව මොනතරම් තිරමක ජීවත් වුණත් මේ වසංගතයත් එක්ක ඒ සියලු දෙනාටම නොසිතූ අවස්ථාවක නොහිතන විදියට ජීවිතය කෙලවර කරන්න සිද්ධ වෙච්ච මහා ඛේද වාචකයක් පහුගිය ටිකේම අපි දැක්කා. අපි බෞද්ධයෝ හැටියට මේවායින් කම්පා වෙන්නේ නැහැ. අපිට පෞද්ගලිකව අපේ ඥාති හිතවතුන් යෙදියාම අපිට කිසියම් දුකක්, වේදනාවක්, කම්පාවක් තිබුණත් බෞද්ධයෝ හැටියට අපි හොඳින් තේරුම් අරන් තිබෙනවා ඉපදෙන හැමෝම අනිවාර්යයෙන්ම මිය යන බව. ඒ නිසා අපි මරණ බව හොඳින් දැනගෙන මොන මොහොතේ මොන ආකාරයට මොන විදියට ජීවිතයේ අවසානය සිද්ධ වේද කියලා දන්නේ නැති නිසා ජීවත් වෙන කෙටි කාලය අනුන්ට ගිරිගිරි දෙන්නේ නැතුව, විපත්ති කරන්නේ නැතුව ලෝකේ කොතනක හිටියක් පුළුවන් තරම් ධාර්මිකව අඩුම ගන්න පන්සිල් පද පහවත් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න උත්සාහ දරනවා. එමෙදු අය මොන අවස්ථාවේ මිය ගියත් පරලෝක ගැන කිසිදු බයක් සැකක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. Taman හරිහම්බ කරපු සියල්ලක්ම මෙලව දාලා ගියත් ඊයට පරලෝකට ගෙනියන්න යමක් තියෙනවා. ඒ නිසා බෞද්ධ හැටියට අපිට ඒ අභිමානය, ඒ සතුට, ඒ හැඟීම, ඒ ගෞරවය ලැබෙනවා. ඒ නිසාම තමයි ඔබ ඈත නද පෙරදිග ඕමානේ වගේ රටකට ගියා බෞද්ධකම අමතක කරේ නැතුව කර්මය සහ කර්මඵලයේ පිළිබඳව විශ්වාසයෙන් අපිට පුළුවන් හැකි හැම ක්‍රමවේදයක්ම පාවිච්චි කරලා ධාර්මික වෙමින් පන්සිල් පද පහ ආරක්ෂා කරගෙන පුළුවන් තරම් පිනක් දහමක් කරලා පින් රැස් කරගන්න කල්පනා කරන්නේ. එබඳු අවස්ථාවක තමයි ඔබ සියලු දෙනාම මේ සහභාගී වන්නේ. පින්නතුනි, මම මේ පින්නක් පිරිසට මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ ශාසන ඉතිහාසයේහි අද දවස පිළිබඳව කල්පනා කරලා ඒ නිමිති කරගෙන තමයි දහම් කාරණයක් දෙකක් සිහිපත් කරන්නේ.
අද වප්පුර 15ක් පොහොව දවස. වප්පුර 15ක් පොහොව දවස ශාසන ඉතිහාසයේ දිහා බලද්දී ඓතිහාසික කාරණා ගණනාවක් සිදු වෙච්ච දිනයක්. ප්‍රකට අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජානන්ට අභිධර්මය දේශනා කොට එය අවසන් කොට දඹදිව සංකස්ස නුවර ඒ විහාරස්ථානයේට සංකස්ස නුවරට වැඩම කරපු ඓතිහාසික දිනය හැටියට මේ දිනය සටහන් වෙලා තියෙනවා. ඒ වගේම ලාංකිකව හැටියට අපිට තවත් සතුටක් ලබන්න පුළුවන්. ලංකාවේ හාපුරා කියලා පැවිදි වෙච්ච ලාංකික භික්ෂුන් වහන්සේ වන අරිට්ඨ හාමුදුරුවෝ ඊට ප්‍රථම අරිට්ඨ කුමාරයා හැටියට දේවානම් පීතිස්ස රජතුමාගේ ආරාධනාවක් පණිවිඩයක් අරගෙන දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යානන් මුණ ගැසිලා සංඝමිත්තා තෙරණිය ලංකාවට වරමාගෙන ආවා. බෞද්ධයාගේ හදවත බඳු ජයශ්‍රී මහා බෝධි රාජයන් වහන්සේ රැගෙන එයත් වප්පුර 15ක් පොහොව දවසක සිදු ඓතිහාසික සිදුවීමක්. ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේට ඒ උතුම් ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය ලබා දීලා තිබෙන්නේ අද වගේ දවසක. මේ හැම කාරණයකටම වඩා ප්‍රධාන වෙන තාක් කාරණයක් තියෙනවා. ඒ තමයි තේරවාදී රටවල බෞද්ධ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඇසළ මාසයේ වස ආරම්භ කරලා එය 3 මාසයක් ඇවෑමෙන් වප්පුර 15ක් පොහොව දවසේ නැත්නම් අද දිනේදී තමයි පවාරණය කරනු ලබන්නේ. දැන් හෙට උදෑසන ඉඳලා කටින බාර ගැනීමේ හැකියාව ඊළඟ පොහොය වෙනකම්ම පවතිනවා. මේ සම්බුද්ධ ශාසනයේ සඳහන් පින්කම් අතුරෙන් ශ්‍රේෂ්ඨතම මහා ඉහළම පුණ්‍ය කර්මය හැටියට බණ පොතේ සඳහන් වන ඒ උතුම් මහා පින්කම කිරීමේ ආරම්භක දිනේ එහෙම නැත්නම් චීවර මාසය හැටියට සඳහන් වෙන ඒ පින්කම් මාලාවේ ආරම්භක දිනේ හැටියට හෙට දිනය එහෙම නැත්නම් වප්පුර 15ක් පොහොව දවසින් එය ආරම්භ වෙනවා. ඒකත් ඓතිහාසික වැදගත්ම සිදුවීමක්. ඇත්තටම මම මේ පින්වත් පිරිසට ඒ කේන්ද්‍ර කරගෙන තමයි දාම් කරුණු කීපයක් සිහිපත් කරන්න කල්පනා කරේ. පින්නතුනේ මේ වක් පොහොය අපිට වැදගත් වන්නේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙලා වස් 3 මාසයේ අවසන් කරපු පොහොය හැටියට. මේ ලෝකෝඩා සිල් දනා වගේ දන්නවා ඇති භික්ෂුන් වහන්සේලා තේරවාදී රටවල භික්ෂුන් වහන්සේලා තායිලන්තය, බුරුමය, ඉන්දියාව සහ ඒ දකුණු ආසියාතික රටවල අග්නි දිග ආසියාතික රටවල ඉන්න සියලුම හාමුදුරු ලෝකේ ජීවත් වෙන සියලුම තේරවාදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම වස් සමාදන් වෙන්න ඕන. ඕමානි පන්සල තිබුණාට හාමුදුරු නමකට වස්වසලා වැඩ ඉන්න තරම් වාතාවරණයක් තවම මම හිතන විදිහට ඇත්තේ නැහැ. නමුත් විහාරස්ථානය පවතිනවා. ඔබ ආගමික කටයුතු කරනවා. නමුත් ලංකාවේ අපි මේ වස් සමාදන් වීම අනිවාර්යයෙන්ම කරනවා. දායක පිරිස ආරාධනා කළත් ආරාධනා නොකළත් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ නියම කරලා තියෙන වස් වසන්නේ කියලා. පින්නතුනේ මේ වස් වැසීම ඒ ඓතිහාසික පසුබිමක් තියෙනවා. එය දැන ගැනීමත් ඔබ සියලු දෙනාටම වටිනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ තමයි මේ වස් වැසීම ආරම්භ කළේ. මුල් යුගවලදී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මුල් කාලවලදී වස් විසීමක් සිද්ධ වුණේ නැහැ. හැබැයි ඉන්දියාවේ ඒ කාලේ හිටියා
විවිධ ශාස්ත්‍රවරු අපි අහලා තියෙනවා මිත්‍යා දෘෂ්ටියෙන් දර්ශන 62ක් තිබිච්ච බව ප්‍රකට ශාස්ත්‍රවරු 6 දෙනෙක් ඉඳලා තියෙනවා. තවත් බොහෝ පූජක නමින් පෙනී හිටින ජටිලයින් ආජීවකවරු බමුණන් ඔය වගේ පිරිස හිටියා. බුද්ධ කාලේ ඉන්දියාවේ සත්‍ය සොයාගෙන ගිහපු චින්තකයින් කුසලයේ සොයාගෙන ගිහපු චින්තකයින් බහුලව දැවසීගත්තු ප්‍රදේශයක්. දැන් ඕමානෙත් විශාල ඉන්දියානු සම්භවයක් සහිත පිරිසක් ඉන්නවා. ඇත්තරම ඉන්දියාව ඒ මුල් යුගවලදී මහා දාර්ශනික මට්ටමින් චින්තන විප්ලවයක් ඇති කිරීමට තරම් අවශ්‍ය භෞතික පාරිසරික සාධක තිබිච්ච රටක්. දැන් ඒ රටේ හිටිය ප්‍රධාන ශාස්ත්‍රවරයෙක් බුදුරජාණන් වහන්සේ ආරම්භකොට ඊළඟ ගෞරවයෙන් සැලකපු ශාස්ත්‍රවරයා තමයි ජෛන මහාවීර. ජෛන මහාවීර කියන්නේ නිගණ්ඨනාථ පුත්ත කියලා. ඒ ශාස්ත්‍රවරයාට නිගණ්ඨ කියලා කිව්වේ නිර්වස්ත්‍ර හිටපු නිසා. ඒ කියන්නේ ශරීරේ ඇඟ වැහෙන්න නූල් පොටක්වත් තිබිලා නැහැ. නූල් පොටක්වත් දාගෙන නැහැ. ඒකෙන් අදහස් කරලා තියෙන්නේ නූල් පොටක්කටවත් ආසාවක් නැහැ කියන තර්කය. නූල් පොටකටවත් ආසාවක් කරන්නේ නැහැ කියන කතන්දරය තමයි ඒකෙන් පෙන්නන්නේ. නමුත් ඒ විදිහට තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි අදත් ඉන්දියාවේ දඹදේව වන්දනාවේ එහෙම යද්දී ඒ වගේ පූජකයෝ දැක ගන්න පුළුවන් විහාරස්ථානක් තියෙනවා. ඒ වගේම ඔය අන්තර්ජාලය බැලුවාම ජෛන මහාවීර සහ ජෛන ආගම පිළිබඳව ඒ වගේ එළුවැල්ලෙන් දානේ වළඳන ගමන් කරන අය දැක ගන්න පුළුවන්. ඒ වගේ අතේ තියෙන ඉල පොතක්. එහෙම නැත්නම් අතුගගා යන්න ඉදලක් වගේ එකක්. මේක ගෙනියන්නේ ඒ කට්ටිය අයට සතුන් පා ගන්න කැමති නැහැ. මොකද පරම අවිහිංසාවාදය. මහා ජෛන මහාවීර අනුගමනය කරේ දර්ශනය තමයි පරම අවිහිංසාවාදය. බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික ශාස්ත්‍රවරයෙක් නිසා පරම අවිහිංසාවාදී දර්ශනය ගරු කළා. නමුත් අනුමත කළේ නැහැ. මොකද ඒක කරන්න බැරි අපහසු කාර්යයක් නිසා. නැත්තම් අවිහිංසාවාදයට බුදුරජාණන් වහන්සේ කළු කරා. අපේ ධර්මයේ කොතිකුත් අවිහිංසාවාදය ගැන සඳහන් වෙනවා, උගන්වනවා, අගය කරනවා. නමුත් පරම අවිහිංසාවාදය කියන කාරණයට බුදුරජාණන් වහන්සේ ගමන් කළේ නැහැ. මොකද ඒක ප්‍රායෝගික ලෝකයේදී ක්‍රියාත්මක කිරීම අපහසු නිසා. නමුත් ජෛන මහාවීර ඇතුළු කණ්ඩායම ඒ පරම අවිහිංසාවාදය අනුගමනය කරපු නිසා ගමන් බිමන් යද්දී පයට පෑගෙන කුඩා කුඩා සතුන් පෑගෙන නිසා ඉදලා එහෙම නැත්නම් අතු ගන්න පුළුවන් එකක් අරගෙන යනවා. ඒ වගේම එය තමයි මුලින්ම වතුර ජලයෙහි සතුන් ඉන්න බව අවබෝධ කරගෙන ඒ කාලේ අද වගේ පිරිපහදු කරපු ජලය තිබුණේ නැහැ. ඇලදොල ගංගාවල ස්වාභාවික ජලය තමයි පාවිච්චි කරේ. අද නම් ලෝකේ ඒ වගේ ඇලදොල වලින් ජලය පාවිච්චි කරන්න බෑ. මේ වසවිස ගහලා කෘමිනාශක ද්‍රව්‍ය ගහලා පොළව සම්පූර්ණයෙන්ම වස්වර වෙලා තියෙන්නේ. ඒ වතුර බොන්න බෑ. නමුත් එදා මුල් යුගයේ බුද්ධ කාලයේ ස්වාභාවික වතුර පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ වතුර වල කුඩා සතුන් හිටියා. ඒ නිසා
මේ සතුන් බේරගන්න පෙරහන් කඩයක් අනුමත කළා. පෙරහන් කඩයක් අරගෙන ගියා. වතුර පෙරලා බිව්වා. දැන් ඒක එහි හරය තමයි අපේ අටපිරිකරටත් ඇවිල්ලා තියෙන්නේ. බලන්න හැම අටපිරිකරකම පෙරහන් කඩයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනුමත කළා. බුදුරජාණන් වහන්සේ බොහෝ නීති රීති එනෙව්වේ Tamanට ඕන වෙලාවට ඕන විදියට නෙවෙයි. ඒක සැබෑ ශාස්ත්‍රවරයෙක්ගේ තිබිච්ච ඉහළ පරිණත භාවයක්. ප්‍රශ්නේ ආවහම තමයි ඒකට විසඳුමක් හැටියට තමයි ආගමේ නීති පෙනෙන්නේ. එහෙම ප්‍රශ්න ආවේ නැති කිසියකට නීති පනවල නැහැ. ඕවාද ප්‍රාතිමෝක්ෂය මුලදී තිබුණා. පස්සේ ඒක විනය පිටකයේ හැටියට සකස් වෙලා තියෙනවා. ඒ හැම විනය නීතියක්ම බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ ජනමතයට කන් දීමක් හැටියට. ඒ වගේම ප්‍රායෝගිකව භික්ෂුන් වහන්සේලා සහ දායක දායිකාවන් මුහුණ පාපු ප්‍රශ්න වලට විසඳුම් හැටියට මේ වස්සාන සමයත් නියම කළේ ඒ වගේ ජනමතයකට කන් දීම නිසා. දැන් මේ ජෛනාංගමේ ශාස්ත්‍රවරයා විශේෂයෙන්ම වහින කාලේ ඉන්දියාවේ ඇසළ මාසයෙන් ආරම්භ වෙන මාස කිහිපය ධාරානිපාත මහ වර්ෂාවකින් යුක්තයි. නොකඩවා අද හැලෙන මහ වැස්ස. ආවේ යන්න ඉන්න බෑ. වතුර පිරීලා සතුන් කොහොමද පෑගෙන වතු ගන්න බෑ. ඒක නිසා ජෛන ඇතුළු කණ්ඩායම ඒ ශාස්ත්‍රවරගේ ශ්‍රාවක පිරිස තමන්ගේ කුටි වලට වෙලා හිටියේ එළියට යන්න බෑ මොකද සතුන් පෑගෙන. ඒ වගේම මේ ජලය හරියට පාවිච්චි කරගන්න බෑ බොර වෙලා පෙරහන් කඩ ඒවා පාවිච්චි කිරීම ගැටලුවක්. ඒවයි තොර වේර ගැනීම ගැටලුවක්. ඊළඟට එයාලා නිර්වස්ත්‍රව හිටපු නිසා කොහොමත් එයාලා තෙමිතිමි යන්නේ. ඒක කරන්නත් බෑ. ඒ නිසා එයාලා තමන්ගේ කුටියට වෙලා හිටියා ඒ කාලේ ආරාමයට වෙලා. නමුත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඒ කාලේ පිණ්ඩපාත ගියා. අද වගේ වෙහෙර විහාරස්ථාන වලට සීමා වෙලා හිටියේ නෑ. චාරිකං චරිත භික්කවේ බහුජන හිතාය බහුජන සුඛාය කියලා උගන්වපු ආකාරයට ගමින් ගමට නගරින් නගරයට ඇවිද්දා ආගමනින් චාරිකාවේ ඇසුරුණා. පිණ්ඩපාතෙන් තමයි භික්ෂුන් වහන්සේලා ජීවත් වෙන්නේ. ඒ නිසා මේ පිණ්ඩපාත චාරිකාව කරන්න බෑ. යද්දී පාත්‍රයට වතුර පිරෙනවා. ඉතින් ඒ ආහාර දෙන්නෙන්නත් බෑ. ඒක පාවිච්චි කරන්නත් බැරි වෙනවා. ඒ විතරම මේ කාලේ අද වගේ ඇඳුම් රෙදි සුලභව තිබුණේ නැහැ. රෙදි නිෂ්පාදනය ඉතාමත් අඩුවෙන් දුෂ්කරතා මැද තමයි කළේ. ඒ නිසා රෙද්දක වටිනාකම බොහෝම ඉහළයි. ඉන්දියාවේ ඒ කාලේ ඇඳුම් තිබුණා රෙදි මැව්වා. නමුත් ඒ රෙදි අධික මිල ගණනින් යුතුයි. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය පහසු විදියට ඕන විදියට ඇඳුම් පාවිච්චි කරන්න අවස්ථාව තිබුණේ නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාටත් සිවුරක් හදා ගැනීම ලේසි වුණේ නැහැ. එදා භික්ෂුන් වහන්සේලා සිවුරු මසා ගත්තේ අමු සොහනට දාපු මලමිනි යොතපු රෙදි වලින්. එහෙම නැත්නම් ගෙවල් වලින් ඉඳුල් එහෙම නැත්නම් වෙනත් පාවිච්චි කරලා පත්තරකට දාපු වීසි කරන රෙදි කැබලි එකතු කරලා තමයි ඒවා හොදලා අඬු ගහලා තමයි මහලා හදාගත්තේ සිවුරු. ඒ නිසා භික්ෂුවකට සිවුරක් ලබා ගැනීම ලේසි පාසු නෑ.
ඒ වගේ හොයාගත්තු එක සිවුර ඇඳගෙන අර වැහි කාලේ පිණ්ඩපාතේ ගියාම මුළු චීවරේම තෙමෙනවා. ඒක ඊළඟ දවසේ ඇඳගෙන යන්න බැරි වෙනවා. වේල ගන්න විදියක් නෑ, අවුව නෑ. ඉතින් මේ ආදී මහා ප්‍රායෝගික දුෂ්කර ගණනාවක් තිබුණා. ඒ ශාස්ත්‍රවරු බොහොමයක් මේ කාලේ තම තමන්ගේ ආරාමවල හිටියා. දායක දායිකාවරුත් විසාකා මහ උපාසිකාව, බන්දුල මල්ලිකාව, අනේපිඩු සිරිතුමා මේ ආදී පිරිස් දැක්කා භික්ෂුන් වහන්සේලා මහා වරුසාවේ පිණ්ඩපාතේ ගිහිල්ලා විඳින දුෂ්කරතාව. ඒ වගේම පව් පුරව ගන්න හැටි. බුදුහාමුදුරන්ට කිව්ව බුදුහාමුදුරනේ මේ හාමුදුරුවෝ මේ විදියට පිණ්ඩපාතේ යන්න එපා. අපි පුළුවන් විදියට වහන්සලාට සිව්පසෙන් ඒ ඉන්න ස්ථානවලට අපි දානෙ ගෙනත් දෙන්න. ඔබ වහන්සලා මේ 3 මාසේ වහින 3 මාසය තම තමන්ගේ කුටි වල ඉන්න අපි කුටි හදා දෙන්න. ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නියම කළා වස්සානේ වස්සං උපගන්තුන්. මහණෙනි වෙහි කාලෙදී එහෙම ඇවිදින්න නැතුව චාරිකාවේ යන්න නැතුව එක ස්ථානයක ආරාමයක කුටියක වස්වසා වැඩ ඉන්නටයි කියලා. ඒ අනුව තමයි බුද්ධ කාලේ ඉඳලා මේ දක්වාම අඛණ්ඩව බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේ විදියට වස්වසන්නේ. ඇත්තටම එදා බුද්ධ කාලේ තිබුණට වඩා කාලගුණය බොහොම වෙනස්. නමුත් උන්වහන්සේගේ නියමයට ගරු කිරීමක් හැටියට ඒ විනය නීති රීති අනුගමනය කිරීමක් හැටියට බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපේ දායක දායකාවනුත් පුළුවන් විදියට හැකි පමණින් ඒ මහා පුණ්‍ය කර්මයට සම්බන්ධ වෙනවා. සමහර වෙලාවෙදී මේ පින්නතුන් ඕමානේ හිටියත් ඔබගේ ගම් ප්‍රදේශවල ආශ්‍රය කරන විහෙර විහාරස්ථානවල වස් පින්කම් වලට පුළුවන් විදියට ඔබගේ ඥාති හිතවතුන් මගින් ආදාර උපකාර කරනවා ඇති. ඒ වගේම අපේ විහාරස්ථානවල ඒ පුළුවන් විදියට දායක දායකාව සමග මේ ආගමික සත්කාරය කරනවා. ඉතින් මේ ආගමික කාර්යභාරය ඊ타ත්ම ගැඹුරින් අවබෝධයෙන් විශ්වාසයෙන් කරන්නේ ඇයි? මේ කාලය සදහවතුන්ට පින්දහම් කරගන්න වෙන්වෙච්ච විශේෂ කාල සීමාවක්. ඇත්තටම අපේ ජීවිතය දිහා බලද්දී අපිට නිතර දිවේලේ ආගමික කටයුතු කරගන්න ඉඩක් කඩක් පහසුවක් ඇත්තේ නැහැ. අපි උදේ නැගිට්ටාම රාත්‍රී නිින්දට යනකම්ම විවිධ රාජකාරී කටයුතු වල ව්‍යාපාරික කටයුතු වල නියැලෙන පිරිස්. ඒ නිසා අපිට වෙනත් දහමක් කරගන්න පුළුවන් වෙන විදියට අවුරුද්දේ කාලසටහනක් හැදිලා තියෙනවා. ඒ එකක් තමයි මේ පොහොය. පොහොය දවස අපිට වෙන්ුනේ බෞද්ධ හැටියට අපි වෙන් කරගත්තේ පින්දහම් කරන්න. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලේ ඉඳලා මේ පොහොය ක්‍රමය තිබුණා, ගරු කළා. පොහොයට විශේෂිත ආගමික වතාවක් සිද්ධ වුණා. මුළු මාසෙම වේස මහන්සි වෙච්ච අය අඩුම ගන්නේ පොහොයට පන්සලට ආව ගියා. අද අවාසනාවකට වගේ අපි මේ පොහොය දවසෙන්වත් හරියට ආගමානුකූල වැඩක් කරන්නේ නැහැ. ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. අපි පොහොය දවසටත් විවිධාකාරයේ පාටි සූදානම් කරගන්නවා.
ප්‍රිය සංభාෂණ සූදානම් කරගන්නවා. ඕවට මත්පැන් ආදිය පාවිච්චි කරමින් විනෝද උත්සව පවත්වනවා. ඒක අපි බෞද්ධයෝ හැටියට අනුමත නොකළ යුතුයි. අඩුම ගානේ පොහොය දවසටවත් තමන් ජීවත් වෙන ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිහිල්ලා ඒ ආගමික වතාවත්වල යෙදීම අපේ ජීවිතයේ අංගයක් බවට පත් කරගන්නට ඕන. මේ වස් කාලය විශේෂයෙන්ම බෞද්ධ ලෝකයේ බොහොමයක් රටවල වික්ෂුන් වහන්සේලා වගේම දායක දායිකාවොත් මහත් අපකැප වෙනවා. මම දන්න විදිහට තායිලන්තයේ ඉන්න බොහෝ ව්‍යාපාරිකයින් රාජකාරී කරන අය අවුරුද්දේම තියෙන නිවාඩු ටික එකතු කරගෙන මේ 3 මාසේ නිවාඩුව ලබා ගන්නවා. නිවාඩු ලබාගෙන සමහර වෙලාවෙදී ඒ කට්ටිය මාසයක් අටසිල් සමාදන් වෙනවා. එහෙම නැත්නම් මාස 2ක් 3ක් ඒ නිවාඩු වල හැටියට. තවත් අය දසසිල් ගන්නවා. සමහර වෙලාවෙදී ඇඳුම පාට වෙනස් කරනවා. ඒ දසසිල් වලට ගැලපෙන කහ පාට හෝ ඊට හැඩවුරු රෙද්දක් තමයි පොරවන්නේ. ඇත්තම අය පැවිදි වෙනවා. තායිලන්තේ සියලුම පිරිමි අය පැවිදි වෙන්න ඕන. අනිවාර්යයෙන්ම පැවිදි වුණොත් පැවිදි වෙලා කය වචන සිත පාණය කරගත්තු කෙනෙක් එක තමයි යුග ජීවිතයටපත් වෙන්න පුළුවන්. විවාහ වෙන්න පුළුවන්. තමන්ගේ දුව විවාහයටපත් කරන්නේ ඒ වගේ හික්මීමිච්ච ඇති කෙනෙකුට. ඒ නිසා රජතුමාගේ පටන් සියලුම පිරිමි රටවැසියන් තායිලන්තේ පැවිදි වෙනවා. ඒ නිසා අය මේ වස් කාලයේ සඳහා බොහෝ වෙලාවෙදී යොදා ගන්නවා. බුරුමය කාම්බෝජය වගේ බෞද්ධ රටවලත් එහෙමයි. නමුත් ලංකාවේ අපේ තරුණ පිරිස් පිරිමි සහ කාන්තා පක්ෂය වුණත් తాවකාලිකව පැවිදි වෙන්න සූදානමක් නැහැ. පැවිදි වුණොත් දීර්ඝ කාලීනව පැවිදි වෙනවා. සිවුරු අරලා ගියොත් ඒකත් කිසියම් ආකාරයක අඩුවක් හැටියට තමයි දකින්නේ. නමුත් පින්නතුනි අපේ ජීවිතයේ මොන විදියට මොන මොහොතේ මොන ආකාරයට අපේ අවසානයේ තීන්දුව වෙන්නේ දන්නේ නැති නිසා අපිට පුළුවන් විදියට මේ කායික සම්බරය වාචසික සම්බරය මානසික සම්බරය ඇති කර ගැනීම සඳහා පුළුවන් තරම් ආගමික වතාවත් වල යෙදෙමින් බණ භාවනා කරමින් කටයුතු කරනවා නම් තමයි වඩා වටින්නේ. ඉතින් පින්නතුනේ මේ වස්තු මාසයේම බොහෝ බෞද්ධයෝ දිනපතාම වගේ තම තමන්ගේ විහෙර විහාරස්ථානවල ආගමික වතාවත් සිදු කරනවා. පිරිත් දේශනා, බෝධි පූජා, ඒ වගේ මේ වස්තු මාසයේ අවසාන වෙලා චීවර මාසයේදී කටින පූජාවට සම්බන්ධ වෙනවා. කටින පූජාවේ විශේෂ වැදගත්කම් බොහොමයක් ගණනාවක් තියෙනවා. නමුත් මේ වෙලාවේ හැටියට මම මේ පින්නතුන්ට ඒ කරුණු කාරණා බොහොමයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වේලාවත් සීමිතව පවතින නිසා විශේෂයෙන්ම කඨිනානිසංස ගැන ප්‍රකට කතාන්දරයක් තියෙනවා. කඨිනානිසංස දේශනාවල ඉන් ප්‍රමුඛ කතාන්දරය හැටියට පවතින්නේ නාගිතාපදානයේ සඳහන් නාගිත මහරහතන් වහන්සේ පෙර භවයක පසේ බුදුවරයෙකුට කඨින චීවරයක් පූජා කොට ලැබෙන ආනිසංස බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා 500ක් පිරිස මැද අනෝතත්ත්ව විල්තරදී කළ දේශනාවක්. ඒක තමයි නාගිතාපදානය කියලා සඳහන් වන්නේ. එදා බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා
500 මැදදී අහුවා කවුද මෙතන ඉන්නේ කටින චීවරයක් පූජා කරලා ඉන් ආනිසංස ලබාගත්තු කෙනෙක්. ඒ අවස්ථාවේදී අනිත් හාමුදුරුවෝ නිහඬ වුණා. නාගිත මහරහතන් වහන්සේ ඉදිරිපත් වුණා. බුදුහාමුදුරුවෝ ඉල්ලීමක් කරා නාගිත මහරහතන් වහන්සේගෙන් එහෙමනම් ඔබ ප්‍රසිද්ධියේ තමන් මේ කටින පූජාව සිද්ධ කොට ලැබපු ආනිසංස දේශනා කරන්නට කියලා. ඒ අනුව නාගිත මහරහතන් වහන්සේ දේශනා කරනවා මම අර බණට මාතෘකා කළ ගාථාව. මොකද්ද? කඨින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඊතෝ තින්සේ මහා කප්පේ නාබේජානාමි දුග්ගතින්. ඔය ගාථාව. ඒ කියන්නේ පින්නතුනේ කඨින දානං දත්වාන කඨින සිවුරක් පූජා කරලා. මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මාස 3ක්ම භික්ෂුන් වහන්සේලා වස්වසන්න ඕන. දායක දායකාවොත් දෙවෙන්න ඕන. ඔය වගේ මහා කටින සිවුරක් අපිට ඕන විදියට පූජා කරන්න බෑ. අවුරුද්දකට එක වතාවයි මේ පූජා කරන්න පුළුවන්. එක විහාරස්ථානයක එකයි. එය පූජා කරන්නේ මහා සංඝරත්නයට. හාමුදුරුවෝ තමයි එකතු වෙලා සීමාවකදී කටිනය සුදුසු භික්ෂුන් වහන්සේ නමකට පූජා කරන්නේ. ඔච්චර මිල මුදල් තිබුණත් අපිට දිනපතා ඕන තරම් අටපිරිකර සිවුරු පිරිකර පූජා කරන්න පුළුවන්. නමුත් කටින සිවුරක් පූජා කරන්න බෑ. ඒ එක් අවස්ථාවක පමණයි. එක විහාරයකම එක අවස්ථාවක පමණයි. ඒ නිසා හරි අමාරු කාර්යයක් මේ සඳහා ප්‍රකට වෙන්න ඕන. නමුත් අපේ බෞද්ධයෝ මේව කරනවා. මේ රාජකීය පින්කම් හැටියට කළේ මුල් යුගයේදී රජවරු තමයි මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ සුළු. පසු කාලීනව රජතුමාට හැම විහාරස්ථානයකට යන්න බැරි වුණා. ඒ ප්‍රදේශවල යුව රජවරු එහි දායකත්වය ලබගත්තා. ඊට පසුව ගමේ ප්‍රභූවරු ඉදිරිපත් වෙලා මේ පින්කම කරනවා. තවමත් ඒව කරගෙන යනවා. ඉතින් මේ නායක මහරහතන් වහන්සේ කියනවා කටින දානන් දත්තාල මේ වගේ කටින දානයක් පූජා කරලා කාටද පූජා කරේ? සංඝේ ගුණ වර්ධනය උතුම් ගුණවත් සංඝයාට තමයි පූජාව කරේ. ඊතෝ තින්සේ මහා කප්පේ ඉකුතු කල්ප තිය පුරාණ නාමි ජානාමි දුග්ගතින් කිසිදු දුගතියකට පත්ුනේ නැහැ කියලා. පින්නතුනේ කල්පය කියන එකත් මහා අපිට ගණන් හදාගන්න අපහසු කාරණයක්. දැන් උදාහරණයක් හැටියට මේ අපි ජීවත් වන්නේ අපි ජීවත් වෙන කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. දැන් අපිට මේ මහා භද්‍ර කල්පය හිතන්න පුළුවන් කාරණයක් තමයි මේ කල්පයට බුදුවරු 5 නමක් පහළ වෙනවයි කියලා බණ පොත්වල සඳහන් වෙනවා. දැන් මේ එකම කල්පේ බුදුවරු 5ක්. ඒ බුදුවරුන්ගෙන් කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. දැන් අපි උන්වහන්සේ පහළ වෙලා අවුරුදු 2560 ගන්නක මේ ඉන්නේ. ඔය සම්බුද්ධත්ව ජයන්ති විහාරය කියලා නම් කළේ ඒ ඓතිහාසික දිනය සිහිපත් කරලා. බුදුරජාණන් වහන්සේගේ ඒ තෙමගොළ සිහිපත් කරගෙන තමයි සම්බුද්ධත්ව ජයන්තිය මම හිතුවා 2500ක වෙන්න ඕන මට මතක විදියට මේ ඔය විහාරස්ථානයේ ඒ සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන ලංකාවෙත් ඒ උත්සවය පැවැත්වුවා. ඒ වෙනුවෙන් තමයි සිහිපත් කරේ. කොහොම හරි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලේ තමයි අපි මේ ජීවත් වෙන්නේ. තවත් අවුරුදු 5000ක් පමණ මේ ශාසනය පවතින බව සඳහන් වෙනවා. ඊට පස්සේ ලෝකේ අතුරුදහන් වෙනවලු. ඒ කියන්නේ පින්නතුනි ලෝකය සම්පූර්ණ විනාශ වෙලා යනවා.
අපිට ඇත්තටම පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් ඕමානයේ ඉන්න පින්නතුන්ට ලෝකයේ වෙනස් වීම ගැන භෞතිකව වෙනස් වීම ගැන සාධක තියෙනවා. දැන් ඔබ මස්කට් නගරේ ඕමාන් නගරේ යනකොට පේනව නේද අර ගුරු පාට කඳු. ඒ ගුරු පාට කඳු කියලා කියන්නේ මම අහුව විදියට ඈත යුගවලදී මොහොත ගොඩ ගලලා ඇත්තටම මොහොත උඩු යටිකුරු වෙලා කලින් පැවති මොහොතක් වෙනස් වෙලා තමයි මේ ගොඩබිම හැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි ඕමානේ අර ගුරු පාට ගල් තියෙන්නේ, පස තියෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ අනිවාර්යෙන්ම කවදා හරි වෙනස් වෙනවා කියලා කියන සාධකේ. දැන් අපි භූමිකම්පා ගැන ලොකුවට ලංකාවේ අය අපි බයක් ඇත්තේ නැහැ. නමුත් ලෝකේ තැන් තැන් වල අදත් භූමිකම්පා ඇති වෙනවා. අපි සුනාමි ගැන බණ පොත්වල තිබුණ විහාර මහා දේවියගේ කතාවේ එහෙම. නමුත් හිතුවේ නෑනේ. සුනාමි වුණාට පස්සේ තමයි ලෝකේ මේ වගේ විපත්ති තියෙයි කියලා අපිට පෙනුනේ. ඒ වගේ කවදා හරි මේ ලෝකේ විනාශ වෙලා යනවා. එහෙම ගිහිල්ලා ඊළඟ ලෝකෙක තමයි ඊළඟ බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. ඉතින් මම මේ කිව්වේ කල්පය ගැන. මේ කල්පෙට අපි ජීවත් වෙන්නේ මේ එක භද්‍ර කල්පේ. ඒ කල්පෙට බුදුරු 5 ඉන්නවා. තාම අවුරුදු ඉවර නැහැ. ඒ කියන්නේ සංඛ්‍යාවකින් දක්වන්න බැරි කල්ප ගණනක සසර ඉපදී මෙරි ගමන් කරන මහා දීර්ඝකාලීන ගමනක් අපි යනවා නිවන් දක්නා ආත්මය දක්වාම. සමහර වෙලාවෙදී අපි මිනිස්සු පමණක් නෙවෙයි අමනුෂ්‍ය වෙලා ඉපදිනවා. බලලා නෑ හරකා ඇතා සිංහයා බලා හාවා දැන් බලන්න පින්නතුනේ බුදුහාමුදුරන්ගේ බෝධිසත්ව කතා කියද්දී උන්වහන්සේ ලේන කුලේ ඉපදිලා හිටියා, සිංහයා වෙලා හිටියා, ඇතා වෙලා හිටියා, නාගය වෙලා ඉඳලා තියෙනවා. ඔය වගේ සත්තු වෙලා හිටියා. ඒ බෝධිසත්ව චරිතය එහෙම සඳහන් වෙනවා. ඉතින් අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. අපි බොහෝ වෙලාදී මේ මනුෂ්‍ය ආත්මය අපි ලබාගෙන තියෙන පෙර පිනකට මේකෙන් හරියට ප්‍රයෝජන ගත්තේ නැතිනම් සමහර වෙලාවදී තිරිසන් සතුන් වෙන්න පුළුවන්. ඉතින් තිරිසන් සතෙක් වුණොත් කොච්චර දුක් විඳිනවද? දැන් හරකෙක් වුණොත්, බූරුවෙක් වුණොත්, ඔටුවෙක් වුණොත් බලන්න ඔය මැද පෙරදිග ඔටුව කොච්චර දුක් විඳිනවද කියලා. කොච්චර දුක් විඳිනවද? ඉතින් ඒක නිසා මේ තිරිසන් ආත්ම එන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ සසරට බිය දැනගන්න ඕන. අය පිළිබඳ අවබෝධයෙන් ඉන්න ඕන. දැන් මේ හාමුදුරුවෝ නාගිත හාමුදුරුවෝ කියනවා මේ වගේ මං කල්ප 30ක් තිස්සේ ඉපදී මෙරි හිටිය හැබැයි කිසිම අවස්ථාවක තිරිසන් ආත්මික ඉපදුනේ නැහැ. ඒ කියන්නේ නරක දුගතියකේ කියන්නේ නරක තිරිසන් പ്രേත අසුර. പ്രേත වෙලා ඉපදුනේ නැහැ. പ്രേත ලෝකවල ඉපදුනේ නැහැ. තිරිසන් ලෝකවල ඉපදුනේ නැහැ. ඔය ආදි වශයෙන් දේශනා කරනවා. ඉපදිලා තියෙන්නේ මනුෂ්‍ය ලෝකවල. ඒ වගේම දිව්‍ය ලෝකවල. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකවල. දිව්‍ය ලෝක 6ක් ගැන අපි අහලා තියෙනවානේ. යා මේ තුසිතේ නිර්මාණති පරණීමිත වසවත්ති කියන ඒ වගේ ලෝකවල මේවයි ඉපදුනා දෙවියන් අතර ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් බල සම්පන්න මහානුභාව සම්පන්න දෙවි කෙනෙක් බවට පත් වුණා. ඒ වගේම මිනිස්සු අතර ශක්විති රජවරු ඉහළ පෙළේ මහා බල සම්පන්න රජවරු බවට පත් වුණා. මහේ ශාක්‍ය මට්ටමේ රජවරු බවට පත් වුණා.
ඒ විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝකේ ඉපදුනත් මහානුභාව සම්පන්න බ්‍රහ්මයෝ බවට පත් වුණා. මිනිස්සු හැටියට වින්දනය කරන්න පුළුවන් හැම පිනක්ම හැම සපතක්ම මේ කඨින පින්කමෙන් ලබා ගන්න පුළුවන් බව උන්වහන්සේ නාගිත හාමුදුරුවෝ දේශනා කරනවා. දිව්‍යයෙකු හැටියට බ්‍රහ්මයෙකු හැටියට ලබන්න පුළුවන් ඉහළම දිව්‍ය සම්පත් බ්‍රහ්ම සම්පත් ලබා ගන්න පුළුවන් බව සඳහන් වෙනවා. ඒ විදිහට කිසිදු නරකක උත්පත්තිය ලැබුවේ නැතුව නාමිජානාමි දුක්ගතින් කිසිදු දුකක ඉපදුනේ නැතුව දිගින් දිගටම රාජකීය සම්පත් චක්‍රවර්ති සම්පත් මහානුභාව සම්පන්න දිව්‍ය සම්පත් බ්‍රහ්ම සම්පත් ලැබලා අවසාන කාලයේදී සෞඛලසුන් නැසලවතුන් අමා මහ නිවන් සපත පැවිද්දෙකු හැටියට ලබා ගන්න හැකියාව ලැබුණයි කියලා කඨිනානිසංස දේශනාව හැටියට ලාලිත මහරහතන් වහන්සේ දේශනා කරා. ඉතින් පින්නතුනි මම මීට වඩා අධික අනුශාසනාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ වෙලාව මේ වෙලාවේදී රාත්‍රී 10 වගේ ලංකාවේ මිනිස්සු බුදියන වෙලාව මේ පින්නතුන්ට නම් මම හිතන්නේ ඒකේ ගැටලුවක් නැත්තේ නෑ. නමුත් අපි දැන් පැයකමාරක් කට වැඩිය මේ සූම් තාක්ෂණයේ ඔස්සේ මේ ආගමික වතාවත් වලට සහසම්බන්ධ වුණා. මම බොහොම සතුටටපත් වෙනවා. ඔබ කායිකව දුරස්ව හිටියත් හිතින් අපිත් එක්ක එකට ඉන්නවා. ඒ වගේම දර්ශනයෙන් අපිත් එක්ක එකට ඉන්නවා. අපිට පේනවා පැහැදිලි ලෙස. ඉතින් මේ වෙලාවේදී අද මේ පින්කම් මාලාවේ ප්‍රධාන දායකත්වයේ උසලපු සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට ඕන. විශේෂයෙන්ම ප්‍රසාන්ත මහත්මයා සහ මහත්මියත් දරුවනොත් සිහිපත් කරන්නට ඕන. පන්සලටම ඇවිල්ලා මේ පින්කම අපිට ආරාධනා කරා. එතුමා එදා මුල් යුගයේ මම ඕමානට ආපු කාලේ දැක්ක හඳුනාගත්ත විදිහටම මේ ශ්‍රද්ධාව භක්තිය ගරුත්වය ඒ විදිහටම තියෙනවා. ඒ බැඳීම ඒ සහෝදරත්වය ඒ විදිහටම තියෙනවා. සමහර වෙලාවෙදී අපි පෙර සසරත් මේ වගේ හමු වෙලා ඥාති හිතවතුන් වෙන්න පුළුවන්. මේ සූම් තාක්ෂණයේ ඔස්සේ ලංකාවේදී මේ තාක්ෂණික කටයුතු සිද්ධ කළේ අපේ දරුවන් 3 දෙනෙක්. විශේෂයෙන්ම අපේ දිසානායක මහත්මයාගේ පුතුණුවන්ලා 3 දෙනා අචිර අකිල අංජුල දිසානායක කියන මේ දරුවෝ රොයල් රාජකීය විද්‍යාලයේ කෙනෙක් ඉගෙනගෙන අවසන් තව දෙන්න ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න දරුවෝ තමයි මේකට අපිට සහසම්බන්ධ වෙන අපි දරුවන්ට ආශිර්වාද කරන්නට ඕන. ඒ වගේම ඕමානේ ඉඳගෙන මට මහත්මයාගේ නම මතක නැහැ මේ කටයුතු තවත් සම්බන්ධීකරණය කලා ප්‍රසන්ත මහත්මයාට උදව් වෙන විදිහට ඒ පරිගණක කටයුතු දුරකථන මාර්ග වලින් දකලා ඒ සිහිපත් කරමින් විශේෂයෙන්ම අද මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ උසුලන ඥානරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාම දිමේෂා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ඒ බලාපොරොත්තු වෙනවා ඥානරත්න මහත්මයාගේ මෞතුමිය වෙන වසර 25කට පෙර මිය ගිය ගුණවති අහංගම මහත්මියටත් වසර 3කට පෙර මිය ගිය කමිඳු වයේෂා සොහයුරිය වෙන්න ඕන පින් දෙන්න. ඒ වගේම ඥානරත්න මහතා සහ දිමේෂා දියණියට ඒ පවුරවල සියලු දෙනාටම ආශිර්වාද කිරීමට විශාල පුතු හා සෙලිනිදුවගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට සෙත් පැතීම. ඒ වගේම තමන්ගේ ආච්චියම වන බන්දුවති මහත්මියට දිගාසිරි පැතීමට තමන්ගේ දෙමව්පියන්ට දිගාසිරි පැතීමට ඕමානයේ වෙසෙන තනුජා නැගණියට නිරෝගීමත් දරුපතක් සිදු කිරීමට සීල දෙවියන්ගේ තිරුවන්ගේ පිහිටාධාරය සැලසේවා. අද උපන් දිනේ සිහිපත් කරන තමෝදිනී මෙනෙවියටත් හෙට දින තම ජන්මදිනයේ සමරන දීපානි පෙරේරා සහ 15 වෙනි වියට පාතවන නර්තනා මුල්ලිගොඩ දියණියටත් නිදුක් නිරෝගී
සුවේ චිරජීවනයේ සැලසේවා. ඕමානී ශ්‍රී ලංකාවේ තානාපතිතුමා ගරු තානාපතිතුමා අතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ හැමෝටම ඕමානී ශ්‍රී ලංකා විදුහලේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටින වර්ෂා දේවසිංහ දියණිය ඇතුළු සියලු දරුවන්ට ඒ විභාග ආදී කටයුතු කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා ග්‍රහඵල දුර වේවා. කොරෝනා වසංගතයට මුහුණ දී ඇති ඕමානයේ ශ්‍රී ලංකාවේ මුළු මහත් ලෝකයේම වසන සියලු දෙනාටම සිතක් ශාන්තියක් වේවා. ඒ වදුර දුර වේවා. ඒ වගේම මේ පින්කම සඳහා සහ සම්බන්ධව සහයෝගීව ආධාර උපකාර කරමින් ඔය කටයුතු සංවිධානය කරමින් සහයෝගය දෙන සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබෙන වගේම සදා ලෙසම ධර්ම අවබෝධය ලැබිලා සෞඛ්‍යලසුන් නැසල උතුම් අමා මහ නිවන් සඵල ලබා ගැනීමට ශක්තිය වාසනාව උදා වේවා. ඒ වගේම හදිසියේ රෝගාතුරව රෝහල් ගත කළ විහිණි සෙනායාදීනියට ඉක්මන් සුවය සැලසේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන ඒ සියලු වරමුණු අපේක්ෂාවන් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි කවුරුත් එක්ක දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. දැන් මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරලා ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපරමි මියගිය දෙමාපිය ගුරුවර සහෝදරාදී සියලු මියගිය ඥාති මේ පින් ලබාගෙන සුවපත් වේවා. ඊළඟට අසත්පුරුෂයන්ගේ ආශ්‍රය නොලැබේවා. සත්පුරුෂාදී උසස් ගුණ ධර්මයන් ඇති මිනිස්යන්ගේ ආශ්‍රය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා ගාතාව කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය. අවසාන වශයෙන් මියගේ ඥාතිනට ඔබ අපි හැමෝටම තුතුන් අමාමා නිවන් සැප පිණිසම මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන් ගාතාවක් කියනවා මම ඔබ හැමෝටම ආශිර්වාද පිණිස. සබ්බීතියෝ විරජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. දැන් මම මගේ ධර්ම දේශනාව මින් අවසන් කරනවා. කොහොමද කියන්නේ? ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැමෝම ස්වාමින් වහන්සේව වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සදහැවතුනි, ගෞරවනීය ස්වාමින් වහන්සේට පිරිකර පූජා කිරීම සඳහා මේ කාලය සාදු සාදු සාදු.
සාදු 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 අවසරයි ගෞරවනීය සාමහංශ කෙටි පුණ්‍යානුමෝදනාවකට දැන් මේ පින්නත් පිරිස ධර්ම ශ්‍රවණය කරා ධර්මයට කරන ගෞරවයක් හැටියට දහම් පඬුරාදිය පූජා කළා. ඇත්තටම මම මේ එහෙම මම පෞද්ගලිකව එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නෑ මේ බුදු පරිස්කාර ආදිය ලබා ගන්න පරිත්‍යාග කරાવીએ කියලා. නමුත් මේ පින්නතුන් බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ඒ කටයුතු සිදු කළා. ඉතින් අපිට අපගේ වේර විහාරස්ථානවල ඒ තියෙන මොනවා හරි අඩුපාඩු අපුරා ගැනීම සඳහා මේ වස් කාලේ සහ විශේෂයෙන්ම කටින පින්කම කාලේ ප්‍රයෝජනවත් වෙයි. මේ පින්නත් පිට බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කටයුතු සිදු කළේ මේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව පෝෂණය රැකවරණය වෙනුවෙන් විසුණු වහන්සේලාගේ වේර විහාරස්ථානවල ප්‍රයත්න වෙනුවෙන් ඉතින් ශාසනය පවත්වා ගන්න මම කරන්න වෙනවා. ඉතින් මේ රැස් කරගත්තා සීල කුසල දෝෂතුන් සුරකින ශ්‍රී විෂ්ණු කතරගම රුද්‍රාඩ විරූපාක්ෂ වෛශ්‍රවණේශ්වරයන් දිව්‍ය රාජන් වහන්සේලා ප්‍රමුඛ සම්බන්ධාදී දේවතා සමය මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වූ ශ්‍රී දිව්‍ය රාජන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ආ බැලුනොත් තිරුවන්ගේ විහිදාදාරෙන් නොත් අද පින්කමේ ප්‍රධාන දායකත්වය සුළුම කළමද ඥානරත්න මහත්මයාට කොට ඇති ඒ වගේම ප්‍රසන්න මහත්මයාට කොට ඇති ඔබ සියලු දෙනා මම කලින් නම් සඳහන් කළා. මේ සියලු දෙනාම ඒ වගේ උපන්දින සිහිපත් කරන හැමෝම නිදුක් නිරෝගී චිරජීවනයේ සලසා දෙත්වා. ඔබ අප නමින් පරපුරේ මියගිය දෙමාපිය ගුරුවර සහෝදර ආදී සියලු මියගිය ඥාතින් පිට ලබන්නේ සුවපත් වේවා. සියලු දෙනාටවත් ඔබ අපේ මොටමතුට අමා මහ නිවන් සපත මිසන මේ මහ පුණ්‍ය ශක්තිය හේතුව වාසනාව වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු 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 අවසරයි ගෞරවනීය සාමහංශ කෙටි පුණ්‍යානුමෝදනාවකට අපගේ අවසරයි පූජ්‍ය ගලගම ධම්මරන්සි ස්වාමීන් වහන්සේ විසින් අප සැම කෙරෙහි ඉමහත් දයානුකම්පාවෙන් අපගේ සදහම් මඟ පාදා ගැනීම සඳහා ඊතා වටිනා ධර්ම කරුණු රාශියක් දේශනා කරනු ලැබුවා. එපින් මහිමෙන් ඔබ වහන්සේ බලාපොරොත්තු වන්නා වූ උතුම් බෝධියකින් නිර්වාණ ධාතුව වහවහ අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අද දින මෙම පින්කම සඳහා මෙම පින්කම සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලුම දෙනාට සහ විහාරස්ථානයේ දිනපතා පිරිසිදු කරමින් සහයෝගය ලබා දෙන සියලුම සදහැවතුන් අප විහාර කමිටුවේ උත්තරීතර පුද කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප විහාරස්ථානය වන්දනා කරමින් වප් පොහොය නිමිති කොට පවත්වනු ලැබූ පින්කම නිමාව සනිටුවාන් කිරීම සඳහා අවසරයි ගෞරව ස්වාමීන් වහන්සේ අංගීර සස්ස මුනිනෝ ගුණ සාගරස්ස පංච බෝධිපතිමංච නිදාපයිත්වා ඕමාන දේශික සුදී හිචලංකිකේහි වන්දේ කතං ජින ජයන්ති මහා විහාරං. සාදු සාදු සාදු. සිළුම දෙනාට උතුම් සම්මා සම්බුදු සරණයි. අවසරයි ගෞරවනීය සම්මානස